ඔබ අවට පරිසරයේ පතුලටම කිඳා බසින ඔබ සොයන යථාර්ථය ඇතුල් පැත්ත. ඇතුල් පැත්ත ජාතික ගුවන් විදුලියේ ප්‍රවෘත්ති හා කාලීන වැඩසටහන් අංශයේ ඉදිරිපත් කිරීමක්. අයිබෝවන් සුබුදැසනක් ඔබ හැම දෙනාටම. වර්ෂා ඔබටත් ස්තුතියි. අතුල් පැත්ත කාලීන සංවාද මණ්ඩපය අපට ඉඩකඩ වේලාව වෙන් කරලා දුන්නට. ඉතින් අද දවසේ අපි අතුල් පැත්ත කාලීන සංවාද මණ්ඩපය තුල සාකච්ඡා කරන්නට කල්පනා කළේ මේ වන විට සමස්ත ලංකාවටම අපි හැම දෙනාටම බලපාන කාරණාවක්. පවතින ආර්ථික අර්බුදය හමුවේ විදුලි බල පද්ධතියත් විශාල අඩාල වීමකට කප්පාදුවකට ලක් වී තියෙනවා. කාලාන්තරයක් තිස්සේ මේ විදුලි කප්පාදුව සිදු වෙමින් තියෙනවා. එහෙව් තැනක රටේ බොහෝ ශේෂ්ත්‍ර කර්මාන්ත පවත්වාගෙන යාමේ අර්බුදයකට මුහුණ දී තිබෙනවා. විශේෂයෙන්ම මේ කාලවකවානුව සාමාන්‍ය පෙළ දරුවන් තමන්ගේ ජීවිතයේ වැදගත්ම කඩයිමක් පසු කරමින් ඉන්න කාලවකවානුවක්. ඒ විභාගයටත් යම් පමණකට මේ විදුලි කප්පාදුව බලපානවා. හැබැයි ඒ විදුලි කප්පාදුව යම් පමණකට සීමා කරන්නට බලධරයින් කටයුතු කොට තිබෙනවා. ඒ කොහොම වුණත් පවතින අර්බුදය බොහොම බරපතලයි. ආර්ථිකමය වශයෙන් අප මුහුණ දෙන අර්බුදය තුළ මේ අවශේෂ අර්බුදයන් නිර්මාණය වී තිබීම රටක පැවැත්මට ගමනට විශාල බාධාවක් බවට පත් වී තිබෙනවා. එහෙව් තැනක අපි අද දවසේ කතා බහ කරන්නට කල්පනා කළේ මේ ජාතික විදුලි බල පද්ධතියට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගේ දායකත්වය පිළිබඳව. විශේෂයෙන්ම සූර්ය බලය, ජල විදුලිය, සුළං බලය මේ ආදී වූ බලශේෂ්ත්‍රයන් බල ප්‍රභවයන් පිළිබඳව අපි කතා බහ කළ යුතුයි කියලා අප කල්පනා කළා. මොකද අපි ඒ සම්පත් බොහොම දැඩි ලෙස තියෙන නැත්නම් විශාල වශයෙන් පවතින රටක් වුණත් අපේ විදුලි වල පද්ධතිය පරිපූර්ණ වන්නේ අපට නැති පොසිල ඉන්ධන මත. විශේෂයෙන්ම ජල විදුලියෙන් අපේ යම් පමණකට අපේ විදුලි බල පද්ධතිය පෝෂණය කරගත්තත් ඉන්ධන ගල් අඟුරු මෙන්න මේ කියන ප්‍රභවයන් වලට වැඩි ප්‍රතිශතයක බර තැබීමක් අප සිදු කොට තිබෙනවා. එහි අනිටු ප්‍රතිවිපාක තමයි අද දවසේ අප මේ භුක්ති විඳින්නේ. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඒගත් තීන්දුව තීරණවල නැත්තම් මේ පුනර්ජනනීය බලශක්තියට ලබා දුන් කුඩම්මාගේ සැලකිල්ල තුළ අපි අත්විඳින මේ කටුක අත්දැකීම අද දවසේ අපට හිමි කොට දී තිබෙනවා. මේ නිසා අපි ඇත්ත කතා කරමු. සමහර වෙලාවට තිත්ත වෙන්නට පුළුවන්. හැබැයි රටක් විදියට වැටෙන්නට තියෙන අඩියටම වැටිච්ච මොහොතේ තවදුරටත් මේ ඇත්ත වසන් කරලා තිත්ත වුණත් ඒ ඇත්ත කතා නොකර හිඳීම තුළ අපට සිදුවන්නේ තවදුරටත් මේ අගාධයෙන් පතුලට යන්නට. ඒ නිසා අපි ගොඩ එන්නට උත්සාහ කරමු, කල්පනා කරමු. ඒ කල්පනාව පෙරදරි කොටගෙනයි අද ඇතුල් පැත්ත කාලීන සංවාද මණ්ඩපය තුළ මේ මාතෘකාව අපේ මාතෘකාව බවට පත්වන්නේ. කතා බහට අපි එක්තැන් කරගත්තා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපතිතුමන්ව. එතුමන් තමයි මේ කාරණාව පිළිබඳව කතා කරන්න සුදුසුම සම්පත්දායකයා. ඔහු වරලත් විදුලි ඉංජිනේරු රංජිත් සේපාල මහත්මයා. ආයුබෝවන් ඔබතුමන්ට. ආයුබෝවන් ඔබතුමාට. මම විශ්වාස කරනවා ඔබතුමන්ගේ මේ වගකීම් පද්ධතිය තුළ වගකීම තුළ අද දවසේ අපිට බොහෝ දේවල් හෙළිදරව් කරගන්නට හැකියාව ලැබේවි. ජාතික ගුවන් විදුලියේ විදියට සභාපතිතුමනි අවුරුදු 10ක් 15ක් තිස්සේ අපි මේ සුනිත්‍ය බලශක්ති අධිකාරියට පත්වන විවිධ සභාපතිවරුන් ගෙන්වා තිබෙනවා. ඔවුන්ගේ හැඟීම් පිළිබඳව අපි කතා බහ කර තිබෙනවා. හැබැයි රටේ විදුලි බල පද්ධතියට පුනර්ජනනීය බලශක්තියට ලබා දෙන්නට හැකිව තිබෙන දායකත්වයේ පිළිබඳව සෑහීමකට පත්වන්නට අද දවස වනත විටත් බෑ. ඒ කතාව අපි විතරක් නෙවෙයි කියන්නේ. වර්තමාන ජනාධිපතිතුමා පවා කියනවායි කියලා අපි දන්නවා. මොකද ජනාධිපතිතුමන් බලයට පත් වුණු විගස එතුමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ පවා තිබුණු කාරණාවක්. පුනර්ජනනීය බලශක්තියට විශාල වැයක් බරක් දරන්නට ඕනයි කියන එක. අපි ඒ පිළිබඳව කතා කරමු මේ සාකච්ඡාව අතරතුර. කොහොම වුණත් මම මුලින්ම ඔබතුමන්ගෙන් විමසා දැනගන්නට කැමතියි. සුනිත්‍ය බලශක්ති අධිකාරිය ස්ථාපනය කිරීමේ මූලික අරමුණ වුණේ මොකක්ද? බොහොම ස්තුතියි මට ඔබතුමාගේ ආරාධනයට මේ මෙතෙන්ට පැමිණීම සම්බන්ධව සහ අර ඔබ මං හිතන්නේ ගොඩාක් දේවල් විස්තර කරා. මම මූලික පැහැදිලි කිරීම කළේ අපිට යන්නට තියෙන ගමන ටිකක් පැහැදිලි කරගන්නට. මං හිතන්නේ ඒකේ ගොඩක් කරුණු අඩංගුයි. මං හිතන්නේ හැමෝම දැනගත යුතු සහ කතා කළ යුතු දෙයක්. අපි ආ යුතු තැන මං හිතන්නේ ඔබතුමා සෑහෙන නිවැරදිව කිව්වා. මගේ ආයතනය ඒ කියන්නේ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය පිහිටෙව්වේ 2007.
2007 පනතකින් පාර්ලිමේන්තුවේ පනතකින් ඒ කියන්නේ ඒකට අපි කියනවා 2007 ඇක්ට් නම්බර් නැත්නම් පනත් නම්බර් අංක 35 කියන පනතින්. ඒකෙන් ඇත්තටම එවකට සිටි රජය 2007 දී කල්පනා කරා පුනර්ජනනීය බලශක්තිය අනිවාර්යයෙන්ම ලංකාවේ තියෙන පද්ධතියට එකතු කරගත යුතුයි කියන එක. ඒක විතරක් නෙමෙයි ඇත්තටම පනතේ ඔබතුමා අහුවාගේ පනතේ තියෙන විශේෂ කරුණු විශේෂණ කියන්නේ ගොඩාක් කරුණු තියෙනවා. විශේෂයෙන්ම ගත්තොත් එහෙම අද අර කිව්ව සඳහන් කර කරුණ ඒ කියන්නේ පුනර්ජනනීය බලශක්තිය ඒකේ ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ රිනියුබල් එනර්ජි. එහෙම නැත්නම් පුනර්ජනනීය බලශක්ති සොයා ගැනීම, තෝරා ගැනීම සහ ඒ අදාළ දේවල් අදාළ දියුණු කරලා අදාළ මේ ආයතන වලට බාර දෙන්න ඕන අපි. අපි කරන්නේ ඒකයි. ඇත්තටම අපි අඳුන ගන්න ඕන කොහෙද තියෙන්නේ කොයි පද්ධතියෙන්ද ගන්න පුළුවන් කියන එක. ඒක තමයි පළවෙනිම කාරණා. මම හිතන්නේ අද ඕක කතා කරන්න ලෑස්ති වෙන බුදුමයි ඒ සම්බන්ධව. දෙවැනි එක තමයි අපි කළ යුත්තේ මේ ආයතනයේ මගින් අපි බලශක්ති අපි දන්නවා අපි කොච්චර නාස්තියක් කරනවද කියන එක. මෙන්න මේ නාස්ති අඩු කිරි ගැනීමත් සහ ඒකට අවශ්‍ය කරන පියවර ගැනීමත් අපේ පනතේ පැහැදිලිවම කියලා තියෙනවා අප ආයතනයේ මැදිහත් වෙලා වෙන්න ඕන කියන එක. අපි අනිවාර්යෙන් අද වෙනකොටත් ඒකට ඊටාම බරපතල වශයෙන් මැදිහත් වෙලා තියෙනවා. තුන්වෙනි කාරණාව තමයි දැනුවත් කිරීම. ඒ කියන්නේ ප්‍රජාව දැනුවත් කිරීම. මේ ප්‍රජාව දැනුවත් කිරීම සඳහාත් එහි විශේෂිත වූ කරුණු තියෙනවා. අපි අද වෙනකොටත් ඒවා මැදිහත් වෙලා කරගෙන යනවා. අනිත් එක තමයි විශේෂයෙන්මම ආයෝජන කරන්න අවශ්‍ය කරන වටපිට පරිසරයක් හදලා දීම. ඒක ලංකාවේ ඇතුළේ වෙන්න පුළුවන් නැත්නම් ලංකාවෙන් එළියෙන් ආය වෙන්න පුළුවන්. පිටරට වෙන්න පුළුවන්. ජාත්‍යන්තර වශයෙන් ඒ අයට අවශ්‍ය කරන පරිසරය හඳුන්වා දීම. මම හිතන්නේ තව ගොඩක් තියෙනවා. මම හිතන්නේ මේක තමයි මේකේ විශේෂයෙන්ම අපි ගත යුතු දේ. මූලික වශයෙන් ඔබතුමාලගේ ආයතන ස්ථාපනය කිරීම තුළ මෙන්න මේ මූලික අරමුණු තමයි සාක්ෂාත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. ඒ එක්කම අපි දැනගත යුතු තවත් කාරණාවක් තියෙනවා සභාපතිතුමනි. ලංකාවේ මේ පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධයෙන් වන ප්‍රතිපත්තිය කොයි විදිහේද කියන කාරණේ. මොකද ආයතනයක් ස්ථාපනය කිරීමත් එක්කම ඒ ආයතනය හා බැඳුණු ප්‍රතිපත්ති මාලාවක් තියෙනවා. මොකක්ද අපේ ප්‍රතිපත්තිය පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධයෙන්? ඔව් මම කියන්නේ අපි පරණේව අමතක කරලා අපි අලුත් ප්‍රතිපත්තිය අපි කතා කරමු. ඇත්තටම මේ නවරජය පත්වීමත් සමගම තීරණයක් ගත්තා 2030 වර්ෂයේ වෙනකොට නිෂ්පාදනය කළ යුතු විදුලි බලයෙන් 70%ක ප්‍රමාණයක් පුනර්ජනනීය බලශක්තියෙන් විය යුතුයි කියන එක. ඒ කියන්නේ සම්පූර්ණයෙන් මේ පවතින සිස්ටම් එක කන පිට හැරවීම. ඔව්. ඒ කියන්නේ අද තියෙන්නේ මම හිතනවා හරියටම හරි. ඒ දැන් තියෙන පැත්ත අනිත් පැත්ත හරවන්න කියන එක. ඉතින් ඇත්තටම ඒක ඉතාමත්ම හොඳ තීරණයක්. මොකද අපිට ඇති වෙන්න පුනර්ජනනීය බලශක්තිය තියෙන හින්දා. මම හිතන්නේ අනිවාර්යෙන් තියෙනවා. මම හිතන්නේ මේක මම ඊළඟ මේකෙදි මම කියන්නම්. ඔබතුමා ප්‍රශ්නෙට උත්තරේ දීලා ඉවර වෙලා. ඒක තමයි පළවෙනි එක. ඒ කියන්නේ අපි 2030 දී 70%ක් විදුලි අවශ්‍ය කරන විදුලි බලය පුනර්ජනනීය බලශක්තියෙන් නිෂ්පාදනය කළ යුතුයි. දෙවැනි එක තමයි මින් ඉදිරියට ගල් අඟුරු නිෂ්පාදනයක් රට තුල නොවිය යුතුයි. මේක තමයි ගත්ත ප්‍රතිපත්ති. තුන්වෙනි එක තමයි 2050 වර්ෂය වෙනකොට මම හිතන්නේ මම නම් නැති ඔබතුමා ඉඳීද කියන එක මට තාම විශ්වාසයක් නැහැ. 2050 වර්ෂයේදී ඒ කියන්නේ කාබන් අපි ඒකට කියන කාබන් උදාසීන කරන්න ඕන. ඒ කියන්නේ නිෂ්පාදනය කරන බලශක්තිය කාබන් උදාසීන වෙන්න ඕන. ඒක තමයි තියෙන ප්‍රධානම ප්‍රතිපත්ති තුන. මේ තුන 2000 ගිය අවුරුද්දේ අපි කියන COP26 එහෙම නැත්නම් මේ ග්ලාස්ගෝ ඒ කියන්නේ ස්කොට්ලන්ඩ් වල තිබිච්ච මේ සම්මන්ත්‍රණයේදී ගරු ජනාධිපතිතුමාත් පොරොන්දු වුණා. අපි රටක් හැටියටත් පොරොන්දු වුණා. අපි ඒ සම්බන්ධව අවශ්‍ය කරන කටයුතු කරගෙන යනවා. ඉතින් මේක එක සැරේ බැලුවහම මේ කියන්න පුළුවන් අමාරුයි කරන්න බෑ. නමුත් ඒක වැරදි. අමුතුමාර කිව්වා වගේ මම විදුලි ඉංජිනේරුවෙක් හැටියට ඒක අනිවාර්යෙන් කරන්න පුළුවන් කියන තත්ත්වෙ මම ඉන්නවා. ඒක කළ හැකි කියන එක කියනවා. මට තව එකක් කියන්න ඕන. දැන් සාමාන්‍යයෙන් මම මේ කතාව ගොඩක් තැන්වල කියනවා. දැන් ගොඩාක් 70% යා යුතුයි කියන එක කිව්වහම ගොඩාක් කට්ටිය බැලුවේ අර අපි හැමදාම කියනවනේ අපි හඳ පෙන්නකොට අපි හඳ දිහා බලනවා මිසක් ඇඟිල්ල දිහා බලන්න ඕනේ නැහැ කියලා. ඒ වගේ මම මේකට ආස කතාවක් මම කියන මම ඇත්තට මේ කතාවට කැමතියි. ඔව්.
1960 ගණන් වල ඒ වකට ඇමරිකාවේ ජනාධිපති හිටියේ මං හිතන්නේ ජෝන් කෙනඩි මහතා. එතුමාට අවශ්‍යතාවයක් තිබ්බා හඳට යවන්න ගගනගාමින්. ඒ වෙලාවේ එතුමා කතා කළා ඒ අදාළ විද්‍යාඥයන්ට කිව්වේ මට එක ටීම් එකක් යවන්න ඕන හඳට. ඒ වෙලාවේ කවුරුත් ඇහුවේ නෑ හඳ පේන්නේ හඳ දුරයි අපිට බඩු නෑ කොහොමද මේක කොමියුනිකේට් කරන්නේ නැත්තම් මේ මිනිස්සු යවන්න ගිහිලා මැරෙයිද ඒව මොකුත් කිව්වේ ඇහුවේ නෑ. එදා එතන ඉඳන් පටන් ගත්ත මේ වැඩේ කරන්නේ කොහොමද කියන එක. මම ඇයි අහන්නේ කියන එක ඔබතුමාට හිතා ගන්න පුළුවන් මම එහෙම කියන්නේ කියන්නේ right. දැන් ඒ හදේ එච්චර දුර දෙයක් වෙලා ඒ දේ කළා නම් ඒක කරා නෙවෙයි. ඇත්තටම ඒ ජනාධිපතිතුමා කිව්ව එක ටීම් එකක් යවන්න කියලා. මම දන්න හැටියට ටීම් 10කට එහා පැත්තෙන් ඇරියා. ටීම් 10කට එහා පැත්තෙන් ඇරියා. ඒක විතරක් නෙමෙයි. ඒ වටා දියුණු වෙච්ච දේවල් උදාහරණයක් හැටියට මං හිතන්නේ මම ඉංජිනේරුවෙක් හැටියට මමත් වැඩ කරලා තියෙනවා ටෙක්සාස් ඉක්විප්මන්ට් කොමියුනිකේෂන් වල පාවිච්චි කරන. ඒ ටෙක්සාස් කියන එක ඒ ඉක්විප්මන්ට්ස් ආවෙත් රේඩියෝ කොමියුනිකේෂන් කියන එක ආවෙත් ඒ හඳ ගමනත් එක්ක. මම මේ කියන්න හදන්නේ හඳ ගමනත් එක්ක රටට ලැබිච්ච දායාදයන්. අපි මං හිතන්නේ මම දැකලා තියෙනවා ට්‍රාන්සිස්ටරේ. ඔබතුමානම් දැකලා නැතුව ඇති ලොකු ට්‍රාන්සිස්ටර් ලයිට් පත් වෙන එක. ඒ කාලේ තිබුණේ එහෙම. නමුත් එතනින් පස්සේ තමයි ඔය අපි ඔය කතා කරන IC එහෙම නැත්නම් ඉන්ටග්‍රේටඩ් චිප් කියන එක ආවේ. ඊට අමතරව ඔය ෆයර් ෆයිටිං එකට යද්දී ඒගොල්ලෝ වඳින ඇඳුම මං හිතන්නේ ඔබ දැකලා ඇති ගින්දර පත්තු වෙද්දිත් ඒගොල්ලෝ ගින්දර අස්සේ යනවා. ඒ අඳින ඇඳුම පවා එළියට ආවේ ඔය කියන හඳ ගමනින්. මම මේ කිව්වේ ඒ කියන්නේ එවැනි එකක් කරද්දී අපි බලන්න ඕන මේකට අවශ්‍ය කරන දේවල් මොනවද කියන එක. සෝලා පද්ධතිත් ආවේ මං හිතන්නේ ඒක හරහා. මොකද ඔබතුමා ඔහොම කියනකොට මට මතක් වෙන්නේ වෙන කතාවක්. දැන් ඇමරිකාවේ ඒ විදිහට ඒ ජනාධිපතිවරයාට සහාය දුන්නා. අපේ රටේ තියෙන්නේ අර නොකරන දීකට කෝඳුරු තෙල් හත් පට්ටකුයි. තව ටිකක් ඕන වගේ නොකරන තැනටම අවශ්‍ය බෙහෙත් ටික තමයි සපයන්නේ. මොන කරුණයක්ද මන්ද මේ රටේ මෙතරම් නම් දේවල් වෙන්නට බල පෑවේම සභාපතිතුමනි මේ නිෂේධනාත්මක හැඟීම් සමුදාය සහ පුද්ගලානුබද්ධ වුණු අභිමතාර්ථයන් රට පිළිබඳ වූ හැඟීම නෙවෙයි පුද්ගලයින් තමන්ගේ අභිලාෂයන් එක ගනුදෙනු කිරීම. ඔබ විදුලි ඉංජිනේරුවෙක් විදියට මේ කියන කාරණාව එක එකඟ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මේ මට දැනෙන දේ. කොටසක් හරි කියලා කොටසක් කියන්නේ මම මොකද මම එතෙන්ට මාත් මැදිහත් වුණා. මම මේ කතාවේ මාත් එක්ක හිටපු ටීම් එකටත් මම කිව්වා ඒ නැතුව අපි මේක කරමු කියන එකට හැංගීම. නමුත් දැන් අපි ඇත්තටම ගොඩක් දුර ගිහිල්ලා තියෙනවා. අපි අපේ අධිකාරියෙන් මට මේක පෙන්වන්න බෑ. අපි හදලා තියෙනවා මේ ඒකට ප්ලෑන් එකක් කොයි විදියට මේ අවුරුද්දේ කොච්චරක් ගියොත් අපිට 2030 70ක් ගන්න පුළුවන්ද? මේ මොකෙන්ද ගන්න මේ ඔක්කොම අපි සුනිත බලශක්ති අධිකාරියෙන් තහවුරු කරලා හොයාගෙන තියෙන්නේ. එතකොට අපි ප්ලෑන් ඇඳලා තියෙන්නේ. මේක තියෙන ක්‍රියාත්මක කරන්න. ක්‍රියාත්මක කරද්දී ඇත්තරම මේක විදුරල් මණ්ඩලයට තමයි මේක මොකද අපිට අරගෙන විකුණන්න බෑ. අපිට ඒක කරන්න බෑ. ඒකට තමයි අයිතිය තියෙන්නේ. ඒතකොට ඒගොල්ලෝ ඒක කරලා යුතුයි. ලංවීමට සුනිත්‍ය බලශක්තිය ලං නොවීම පිළිබඳව ගැටලුවක් තමයි මේ අද දවසේදී අපිට තියෙන්නේ. එහෙමවත් නෑ. ඉතින් හැබැයි මම එහෙම කියන්නේ නෑ. අපි දන්නේ නෑ මේක කොහොම වෙයිද කියලා. කොහොම වුණත් දැන් සභාපතිතුමනි ඔබතුමන් සඳහන් කළා රටේ ප්‍රතිපත්තිය කොයි වගේද කියන කාරණාව පිළිබඳව. දැන් මේ ප්‍රතිපත්තිය මේ අරමුණු සාක්ෂාත් කරගන්නට මේ තාක් දුරට සුනිත්‍ය බලශක්තිය අධිකාරිය ගමනක් ඇවිල්ලා තියෙනවා. කොයි වගේ ගමනක්ද ඇවිල්ලා තියෙන්නේ? ඔව් ඇත්තටම අද වෙනකොට ඒ කියන්නේ ප්‍රධාන මේ පද්ධතියට සම්බන්ධ වෙලා තියෙනවා. ඇත්තටම අපි වැඩ කරන්නේ ගොඩක් ඔය මහා පරිමාණේව නෙමෙයි. මහා පරිමාණිකුවේ මහා පරිමාණ ජල විදුලි අපට අයිති වෙන්නේ නැහැ. අපි බාරේ තියෙන්නේ කුඩා ජල විදුලිය සම්බන්ධව. එහෙම ගත්තන් පස්සේ අද වෙනකොට කුඩා ජල විදුලි බලයෙන් මෙගාවොට් 420ක විතර ප්‍රමාණයක් අද වෙනකොට සම්බන්ධ වෙලා තියෙනවා. මේ මිනි හයිඩ්‍රෝ අන්න හරි මිනි හයිඩ්‍රෝ කියන එක මෙගාවොට් 429ක් විතර සම්බන්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ සෝලා ඒ කියන්නේ වහල මත සවි කරලා තියෙනවා අද වෙනකොට 500 මෙගාවොට් 590 මම හිතන්නේ මෙගාවොට් කියන වචනේ තේරෙනවද දැන් මම පොඩි පැහැදිලිමක් කරන්න මොකද්ද මෙගාවොට් එකක් කියන්නේ කියන එක. ඔබතුමා විදුලි ඉංජිනේරුවෙක් අපි දන්නේ නැහැ ඔය. ඇත්තට මම මේක කියන්න කලින් මෙගාවොට් එකක් කියන්නේ අපි දන්නවා කිලෝවොට් එකක් කියන්නේ මොකද්ද කියලා. ඒක නම් ඉතින් අපි හැමෝම දන්නවනේ. අපි දැන් ඔය කේතලයක් වගේ එකක් එහෙම නැත්නම් හොට් ප්ලේට් එකක් වගේ ගත්තොත් එහෙම ඒකේ සඳහන් කරලා තියෙනවා ඒක 1 කිලෝවොට් එකයි
නැත්තම් කිලෝවොට් 1.5යි කියලා. 1500යි කියලා. ඒ වගේ රේන්ජ් එකකින් තමයි යන්නේ. එතකොට මම මේ කියන එකක් කිලෝවොට් ඒ කියන්නේ ඒක දුවන්න කිලෝවොට් එකක බල ශක්තියක් තියෙන්න ඕනේ කියන එකයි. රයිට්? ඉතින් මම මේ කතා කරන්නේ මෙගාවොට් කියන්නේ ඒ කිලෝවොට් එකේ වගේවා අනිවාර්යයෙන්ම 1000ක් ඕන එක මෙගාවොට් එකක් ගන්න. එතකොට ඒ වගේ වයින් තමයි මම මේ කතා කරන මෙගාවොට් 590ක් කියන්නේ. එතකොට ඉතා විශාල අධික බල ශක්තියක් එතන තියෙන්නේ නේද? ඊට අමතරව අද වෙනකොට සුළං බලයෙන් ගන්නවා මෙගාවොට් 249ක්. ඒ කියන්නේ මේ දන්නවා ගිය අවුරුද්දට කලින් අවුරුද්දේ තඹ පවණි කියන මන්නාර මේක කරා. ඒකත් එක්කම සහ පෞද්ගලික ඒවත් එක්කම 249ක්. ඊට අමතරව අපි ළඟ තියෙනවා අපි එකට කියනවා ජෛව ස්කන්ධ. නැත්නම් දාර ඔය කුණු ඒවයින් ජනිත වෙන මෙගාවොට් 54ක් තියෙනවා. එහෙම බැලුවාම අපි ළඟ ඇත්තටම තියෙනවා අද වෙනකොට මෙගාවොට් 1400ක් ඒ වගේ මේ වගේ රිනියබල් කියන්නේ එහෙම නැත්නම් පුනර්ජනනීය බල ශක්තිය 1400යි 2030 දී අපේ අධිකාරිය තහවුරු කරන් තියෙනවා ඒ වෙනකොට අඩුම ගානේ 11000ක්වත් අවශ්‍ය වෙයි. ඒ කියන්නේ තව අඩුම ගානේ මේ 9000ක් විතර අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ 8000ක වගේ 8000 9000 ප්‍රමාණයක් එකතු කළ යුතුයි කියන එක. මොකද අපි එහෙම කරේ අද වෙනකොට විදුලි බලයට විතරයි බල ශක්තිය වැය වෙන්නේ. මේ ජෙනරේට් කරන නමුත් අපි දන්නවා ප්‍රවාහන පද්ධතිය තාම දුවන්නේ ඩීසල් පෙට්‍රෝල් වලින්. ඒවා අපි අනිවාර්යෙන් විදුලියට පරිවර්තනය කළ යුතුයි. ඊට පස්සේ දුවන මේ දුම්රියන් ඒවා පරිවර්තනය කළ යුතුයි. ඒ වගේ කරොත් තමයි අපිට අර මම කලින් කතා කරපු බල ශක්ති බිඳුව එහෙම කාබන් 0 කියන එහෙම නැත්නම් කාබන් මොකක්ද ඒකට කියන්නේ ශුන්‍ය කියන තරමට ගේන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි මේවත් එක්කම බලලා තමයි අපි 2030 දී මෙන්න මෙච්චර ප්‍රමාණයක් අවශ්‍ය වෙයි කියලා අපි අඳුරගෙන තියෙනවා. අපි කතා කළ යුතු වෙනවා මේ සැලැස්ම පිළිබඳව 2030 දී ඔබතුමන්ලා බලාපොරොත්තු වන මෙගාවොට් 11000ක පමණ සීමාවට එන්නට මොනවද සුනිත්‍ය බල ශක්තිය අධිකාරියට තියෙන සැලසුම කියන කාරණාව සොයා බලන්න ඕන. ඉන් අනතුරු අපි සොයා බැලිය යුතුයි ඔය කියන සැලැස්ම සාක්ෂාත් කරගන්න ක්‍රමවේදය මොකක්ද කියන කාරණාව පිළිබඳව. මොකද මේ රටට එවැනි වැඩසටහනක වැඩපිළිවෙලක අවශ්‍යතාවය තදින් දැනෙන කාලයක්. අපේ ආදායමෙන් විශාල ප්‍රමාණයක් මේ ඉන්ධනවලට අපි වියදම් කරනවා. පොසිල ඉන්ධන අපිට නැති සම්පතක් ගෙන්වා ගන්නට. හැබැයි අපි උත්සාහ කරන්නේ අපි ළඟ තියෙන සම්පතින් උපරිම ප්‍රයෝජන ගන්නට. ඒ නිසා අපි උත්සාහ කරමු අලුතෙන් හිතන්නට මේ රටට අලුත් මාවතක් නිර්මාණය කරගන්නට. පෙරවරු 11 පසුවේ විනාඩි 23යි දැන් වේලාව. ඇතුල්පැත්ත කාලීන සංවාද මණ්ඩපය සමග ඔබත් අපත් එකතුව සිටින්නේ. අද අප මේ කතා කරමින් සිටින්නේ ජාතික විදුලි බල පද්ධතියට පුනර්ජනනීය බල ශක්ති ප්‍රභවයන්ගේ දායකත්වය පිළිබඳව. රැඳී සිටින්න අපත් සමග. ලක්දෙව් ස්වදේශීය සේවාව මේ ලක්මවුන්ගේ දීර්නාදයයි ලක්පුතුන්ගේ කිත්‍යසස් රාවයයි ලක්පුතුන්ගේ කිත්‍යසස් රාවයයි. ජීවිතය ගැන ගැඹුරින් හිතන ඔබට ඔබ අවට පරිසරයේ පතුලටම කිඳා බසින ඔබ සොයන යථාර්ථය ඇතුල් පැත්ත. ඇතුල් පැත්ත ජාතික ගුවන් විදුලියේ ප්‍රවෘත්ති හා කාලීන වැඩසටහන් අංශයේ ඉදිරිපත් කිරීමක්. අද මේ අපේ කතාබහට එකතුව සිටින්නේ ශ්‍රී ලංකා සුනිත්‍ය බල ශක්තිය අධිකාරියේ සභාපතිතුමන් වරලත් විදුලි ඉංජිනේරු රංජිත් සේපාල මහත්මයා. අපි කතා කරමින් ඉන්නේ සූර්ය බලය, සුළං බලය මේ ආදී වූ බල ශක්ති ප්‍රභවයන් අපි කොහොමද අපේ රටේ ජාතික පද්ධතියට එකතු කරගන්නේ? සඳහා වන වැඩපිළිවෙල මොකක්ද කියන කාරණේ. පුද්ගලයන් විදියට, පුරවැසියන් විදියට ඔබේ හිතෙත් බොහෝ හැඟීම් ඇති, බොහෝ අදහස් ඇති, යෝජනා ඇති. අපි කැමති ඔබේ අදහසට ඉඩක් වෙන් කර දෙන්නට. 0112 68යි 94යි 28 0112 68යි 24යි 11 අපේ දුරකථන අංක 2 කතා කරන්න අපට. ඔබ කැමති නම් මේ ශේෂ්ත්‍රයේ ආයෝජකයෙක් වන්නට අර සභාපතිතුමන් සඳහන් කළ ආරම්භයේදීම එතුමන්ලගේ මූලික බලාපොරොත්තුවක් පරමාර්ථයක් තමයි ආයෝජනයට අවශ්‍ය වටාපිටාව ඇති කිරීම කියලා. ඒක රට තුල රටින් බැහැරව වන්නට පුළුවන්. සමහර විට විදේශගත ශ්‍රී ලාංකිකයෙක් වන්නටත් පුළුවන්. ආයෝජනය කරන්න කැමති වෙන්නට පුළුවන් බල ශක්තිය ශේෂ්ත්‍රය තුල. කතා කරන්න එන්න.
ඔබගේ සහාය මේ රටට අවශ්‍යම මොහොත. ඔබ හිතුවොත් මේ රට ගොඩනගන්නට මට පුළුවන් කියලා. සැබවින්ම ඔබ බොහොම එඩිතර තීන්දුවක් තීරණයක් ගන්න සහ සාඩම්බර ලාංකික පුතෙක් බවට පත් වෙනවා. ඒ නිසා කතා කරන්න අර මුලින් සඳහන් කළ දුරකථන අංක 2ට. සභාපතිතුමනි දැන් ඔබතුමන් සඳහන් කළා 2030 වන විට මෙගාවෝට් 11000ක පමණ සැලැස්මක් තියෙනවායි කියලා. සැලසුම් මොන තරම් තියෙනවා සභාපතිතුමනි? ඔබතුමා විදුලි ඉංජිනේරුවෙක් නිසා මා ඒ තර්කයට ඒ තරම්ම යන්න කැමති නැහැ. කොහොම වුණත් ඔය සැලසුම ළඟා කරගන්න මොනවද අපිට තියෙන සම්පත් මේ රට තුල? ශාන්ත මං හිතන්නේ ඔබ ඇහුවේ හොඳ ප්‍රශ්නයක්. සමහර අය කියන්න පුළුවන් ඔය කිව්වට මොකෙන්ද කරන්න කියන එක. ඒකට මම මොකෙන්ද කරන්න කියන එක මම කිව්වොත් එහෙම මම හිතනවා ඔබතුමා ඔක්කොම පුදුම නෙවෙයි අපිට තියෙන මොනවද මේ රිසෝසස් එහෙම නැත්නම් සම්පත් මොනවද කියන එක. අපි විශේෂයෙන්ම මේ කතා කරා අපි මේ යන්නේ සූර්ය බලය, සුළං බලය සහ මේ අපි කතා කරපු කුඩා විදුලි බලාගාර කියන. ඇත්තටම කුඩා විදුලි බලාගාර වලට තියෙන සීමිත ඉඩ ප්‍රමාණයක් තියෙන්නේ. මොකද ඒක පරිසරයත් එක්ක සහ බද්ධ වෙච්ච හින්දා අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙන්නේ තව මෙගාවොට් වැඩිම වුණොත් මෙගාවොට් 250ක් ප්‍රමාණයක් තමයි ගන්න. ඒකත් අමාරුයි මොකද ඒකට විරුද්ධව ගොඩක් පරිසර සංවිධාන. නමුත් අපිට තව ඊට එහා යන්න පුළුවන්. අර මම කලින් කිව්වා වගේ අපි සූර්ය බලය ගත්තොත් එහෙම අපි ළඟ තියෙනවා අපි අඳුනගෙන තියෙනවා අපි ළඟ තියෙන මුඩු ඉඩම් ප්‍රමාණය. මුඩු ඉඩම් අපි අඳුනගෙන තියෙනවා හෙක්ටයාර් ලක්ෂ 4ක්. එතකොට මේකෙන් අපිට කිසිම කතාවක් නැතුව මෙගාවොට් ලක්ෂ 2ක් අපිට බල ශක්තිය උපදවන්න පුළුවන්. මලකට ඉඩ දෙන්න මුඩු ඉඩම් කියලා ඔබතුමන් හඳුනාගන්නේ මුඩු ඉඩම් කියන්නේ නොකල හැකි ඉඩම් අදට හඳුනාගෙන තියෙන. හෙක්ටයාර් කොපමණද? හෙක්ටයාර් ලක්ෂ 4ක්. ලක්ෂ 4ක්. ඔව් අපි අඳුනගෙන තියෙනවා. මේක ඔබ කියන්න එපා මේ ලංකාවේ තියෙන ඔක්කොම ඉඩම් කියලා නෑ. මේකිනුත් අපි අඳනගද්දි අපිට දැනට අපි අනිවාර්යෙන් අනුගත විය යුතු සහ කරුණු පිළිපැදලා ඒවට ඉඩ ඇරලා තමයි අපි මේ ලක්ෂ 4 අරන් තියෙන්නේ. නැත්තම් ඒක ප්‍රමාණය මීට වඩා වැඩි වෙනවා. දැන් මේ ඉඩම් ලක්ෂ 4න් නිෂ්පාදනය කරන්න පුළුවන් සූර්ය බල ශක්තිය මෙගාවොට් ලක්ෂ 2ක් පුළුවන්. ඒක. දෙවැනි එක අපි ළඟ තියෙනවා අපි මේ කතා කරපු අපි ළඟ තියෙන ජලාශ. ජලාශ අපි ළඟ දැනට අපි කරගන්න පුළුවන් සංඛ්‍යාව අඳුනගෙන තියෙනවා හෙක්ටයාර් ලක්ෂ 120ක්. ලක්ෂ 1,20,000ක්. ඒ කියන්නේ බිම් ප්‍රමාණයට වඩා වැඩි ජලාශ ප්‍රමාණය. 1,20,000ක්. නෑ සෝරි 1,20,000ක් හොඳයි. හෙක්ටයාර්ස් 1,20,000ක්. අතන ලක්ෂ 4යි මේක 1,20,000ක් කියලා තමයි අඳුරගෙන තියෙන්නේ. අපි දැනට අඳුරගෙන තියෙන. නමුත් මේක මීට වැඩි වෙන්න පුළුවන්. ඒකෙදි අපි බලාපොරොත්තු වෙනවා මෙගාවොට් 60,000ක් අපිට පුළුවන් වෙයි කියලා ජලාශය මත. ඒ අනිත් එක තමයි මේ වහලවල් ගත්තොත් එහෙම අපිට වහලවල් උඩ මෙගාවොට් ලක්ෂයක් අපිට පුළුවන් ජනනය කරන්න වහලුවට. මේක ගරු ජනාධිපතිතුමා පැහැදිලිවම කිව්වා මේකට යන්න මේක ඉක්මනට කරන්න කියන එක ගරු ජනාධිපතිතුමා දුන්නා. මේ අපි මේ කතා කරන මොකද්ද මේ සූර්ය බලය. දැන් සූර්ය බලය විතරක් නෙවෙයි අපිට ඕන තරම් තියෙනවා සූර්ය බලයේ තියෙන උදේ 6 ඉඳන් හවස 6නේ. මේක අපි හොඳට අවුව පායන රටක්නේ. ඒතකොට අපිට එකකින් ගන්න පුළුවන්. දෙවැනි එක තමයි සුළං. සුළං ගත්තොත් එහෙම අපි ළඟ මේ අපි කියනවා දැනට අපි හොයාගෙන තියෙනවා ඒකිනුත් මෙගාවොට් 10,000ක් විතර ගන්න පුළුවන් මේ පොළොව මත. ඒ කියන්නේ පොළොව කියන්නේ මේ භූමිය මත සවිකරණේවා. ඒකෙන් අපි බලාපොරොත්තු වෙනවා 10,000ක් තිබ්බට මේ තියෙන ප්‍රශ්නත් එක්ක අපි අඩුම ගානේ මෙගාවොට් 4,500ක් විතර අපි අනාගතයේදී ගන්න කියන එක තමයි අපි දැනට තියෙන අපි හිතාගෙන ඉන්නේ. නමුත් ඒක අඩු වෙන්න පුළුවන්. මොකද ඒක මම දන්නවා අඩු වෙන්න පුළුවන් කියලා. මොකද පරිසරයේ මිනිස්සු කැමති නෑ ඕකෙන් එන ජනිත වෙන ශබ්දයට. ඒකේ තියෙන අනිත් එක තමයි අපි මේ කතා කරන්නේ මේ මූදෙන් පිට ගියේ නෑනේ. මූදෙන් පිට ගියාම මූදේ ඒ කියන්නේ අපට අයිති මුහුදු සාගර සීමාවේ උතුරේ දකුණේ තමයි හොඳම ශක්තිය තියෙන්නේ. ඒක ඔය රට ඇතුලේ තියෙනවටත් වඩා ඉතාමත්ම බල ශක්තියක් ගන්න පුළුවන්. එතනින් මෙගාවොට් 92,000ක් අපිට ගන්න. ඒ කියන්නේ මේ මුහුදු රළද? මුහුදු රළ නෙමෙයි මුහුදු හුළඟ. ඒ කියන්නේ අපි දන්නවනේ මොන්සූන් එක එන්නේ ඒ හුළං ක්‍රමේනේ. එතකොට අපි ඔය අපේ ලංකාවත් ඉන්දියාවත් අතරින් තමයි මේ හුළඟ යන්නේ. එක තැනක් අනිත් පැත්තෙන් අපි හම්බන්තොටේ පහලින් යනවා. එතකොට අපිට තියෙන මුහුදු සීමාවක් ගත්තොත් එහෙම අපිට මෙගාවොට් 92,000ක් අපිට පුළුවන් ඒකෙන් මේ බල ශක්තිය උපදවන්න. ඒ ඔබ මේ ශාන්තට පෙනෙයි කොච්චරක් තියෙනවද අපිට අවුරුදු කීයක් අපිට යන්න පුළුවන්? සහ මට පොඩ්ඩක් කියන්න දැන් රටේ විදුලි අවශ්‍යතාවය කොච්චරද?
අපි මේක අවස්ථාවෙන් අපි දෙකක් පෙන්වන්න ඕන. මේ එකක් තමයි අපිට අවශ්‍ය කරන බල ශක්තිය සහ ඒ වෙලාවට අවශ්‍ය කරන ප්‍රමාණය. උදාහරණයක් ඒකට අපි කියනවා කැපැසිටි එක කියලා. එනර්ජි කියලා කියන්නේ කොච්චරක් බල ශක්තියක් අපි පාවිච්චි කරනවද කියන එක. පැහැදිලිද මම දන්නේ නැහැ. ඒ කියන්නේ අපි හැමතිස්සෙම දවසකට අපිට අවශ්‍ය වෙනවා ගිගාවොට් hours 45ක් average, right? අවුරුද්දකට අපිට අවශ්‍ය වෙනවා ගිගාවොට් hours 15000ක්. ඒ වගේ. අපි මම මේ කැපැසිටි කියලා කිව්වනේ. ඒකෙන් අපි කියනවා ඒ අවස්ථාවේදී කොච්චර ඉල්ලුමක් තියෙනවද කියන එක. දැන් ගත්තොත් එහෙම රස්නේ කාලෙක නම් අපි රැයට තමයි ගොඩක් වෙලාවට මොකද අපි ඉන්න පාරිභෝගිකයෝ කියන්නේ අපි එකට කියනවා නිවෙස්වල ඉන්න පාරිභෝගිකයන් වැඩි ඒ ඉල්ලීම අනුව රැයට තමයි වැඩි ඉල්ලුමක් තියෙන්නේ කියලා පේනවා. ඇත්තට මේක වැරදි මම මෙහෙම කිව්වට ඒකෙන් අපි බලාපොරොත්තු අවශ්‍යතාවය මෙගාවොට් 2600ක් 700ක් ඒ වෙලාවේ තියෙන රාත්‍රී කාලයට උණුසුමත් සමගම. මොකද එයා කන්ඩිෂනර්ස්, ෆෑන්ස්, ලයිට්ස් එහෙම ඔන් වෙන හින්දා. ඒ කියන්නේ දාන හින්දා වෙනවා. නමුත් ඕක අඩු වෙනවා. වැස්සක් ගියොත් එහෙම ඕක අපිට දැනෙන ගානට ඕක අඩු වෙනවා. මම හිතන්නේ ඊයරය ගත්තොත් එහෙම ටිකක් සීතල තත්ත්වයක් තියෙනවා. මම හිතන්නේ කොළඹ එහෙම. එතකොට ඒ ඉල්ලුම අඩු වෙනවා. ඒක ඉල්ලුම අඩු වෙනවා. දවල් කාලේ ගත්තත් ඇත්තටම දවල් අපි කියනවා රෑ මම නම් පැහැදිලිවම කියන්නේ රෑට නෙමෙයි ඔය කතා කරන වැඩි ඉල්ලුම තියෙන්නේ දවාලට. හැබැයි ඒක පේන්නේ නැහැ. හේතුව මොකද ඔය කතා කරන අපි ඔය විදුලි බල මණ්ඩලයෙන් එදාට ගණන් හදන්නේ ওই තියෙන මහා පරිමාණයේ උපදවන බල ශක්තිය විතරයි. නමුත් ඔය සූර්ය බලයෙන් මං කිව්වේ මෙගාවොට් 590ක් නිෂ්පාදනය වෙනවා. ඊට අමතරව කුඩා විදුලි බලාගාරින් තවත් අද මේ කාලේ වැහි කාලේ තවත් මෙගාවොට් 400ක් නිෂ්පාදනය වෙනවා. ඒතකොට බැලුවොත් එimhe ඇත්තටම වැඩිම ඉල්ලුම තියෙන්නේ දවාලට. නමුත් අපිට පේන්නේ නැහැ ඒක මේ අපේ තියෙන පුනර්ජනනීය බල ශක්තියේ එක පෙන්වන්නේ නැති පෙන්වීම අඩු හින්දා. හොඳයි දැන් මම මේ අහන්ට කල්පනා කළේ ඔබතුමන් සඳහන් කරන විදිහට ගිගාවොට් පැය 45ක් වර්ෂයකට නෑ දවසකට ගිගාවොට් 45ක්. එතකොට සභාපතිතුමනි මේ පුනර්ජනනීය බල ශක්තිය මේ කියන සැලැස්මත් එක්ක මේ හඳුනාගත් සම්පත් ප්‍රමාණයත් එක්ක අපිට කොතරම්නම් ප්‍රමාණයක් පුනර්ජනනීය බල ශක්තිය තුලට මේ අවශ්‍යතාවය යොමු කරගන්න පුළුවන්ද? මම හිතන්නේ ඒකත් ඔබතුමා මම හිතන්නේ ඉතාම හොඳ දක්ෂයි. ඒ හොඳ ප්‍රශ්නයක් ඒක ඇහුවේ. ඇත්තටම අපි ගණන් හැදුවා. දැන් අද මම කියවනේ අද ජනනය වන ප්‍රමාණය. නමුත් 2030 දී අපි බලාපොරොත්තු වෙනවා ගිගාවොට් hours 30000ක් එදාට අවශ්‍ය වෙයි කියලා. ගිගාවොට් hours 30000ක්. අපිට දැනටමත් අපි ළඟ තියෙන මහා ජලාශ වලින් ඒ කියන්නේ මම දැන් දන්නවා වික්ටෝරියා රන්දෙනිගල ඒ වගේ ජලාශ ඔක්කොම ගත්තාම අපිට උපදවන්න පුළුවන් ඉන්නේ ගිගාවොට් hours හොඳට වැස්ස තිබ්බොත් ගිගාවොට් hours 5000ක් විතර. තමයි අපිට 30000 අදටත් මේ කරන්න පුළුවන් ඉන්නේ ගිගාවොට් hours 5000 හොඳට වැස්ස තිබ්බොත් කිසිම අවුලක් නැතුව. එතකොට මේවත් එක්ක අඩු කරලා ගත්තාම අපිට අවශ්‍ය වෙනවා ඇත්තටම ගිගාවොට් hours 16000ක් අමතර ඔය කතා කරන පුනර්ජනනීය බල ශක්තිය. ඇත්තටම අපි ඒක 16000ක් කිව්වට අපේ පැත්තෙන් අපි කිව්වා නෑ ඊටත් වඩා වැඩි වෙයි කියලා. ඇයි මං එහෙම කිව්වේ? මම ඔබතුමාට මතක ඇති මම කිව්වනේ වාහන ඒවා අනිවාර්යයෙන්ම විදුලියට පරිවර්තනය විය යුතුයි. ඒ හින්දා අපි ගණනය කරා 16000 නෙමෙයි අපිට අවශ්‍ය වෙන්නේ ගිගාවොට් hours 20 මගේ මේක අනුව ගිගාවොට් hours 20000ක් ප්‍රමාණයක් විතර අවශ්‍ය වෙනවා 2020 මලකට ඉඩ දෙන්න දුරකථන ඇමතුමක් තිබෙනවා. අපි වස්සන අපේ ශ්‍රාවකයෙක් අපට කතා කරනවා. ඔබට අවස්ථාව දෙන්නම් ඔබේ අදහස ඉදිරිපත් කරන්න. අයබෝවන්. අපි අහගෙන ඉන්නේ කතා කරා. ඉංජිනේරුතුමාගෙන් මට දැනගන්න පුළුවන්ද වීසිරියා වලින් මේ විදුලිය ජනනය කරන්න පුළුවන් නේද? ඒ පිළිබඳව හොඳයි. ඇත්තටම හරි. දැනටත් ඒ විදිහට විදුලිය ජනනය කරනවා. දැනට මම හිතන්නේ ඔබතුමා දන්නවා ඇති දැනටමත් විදුලිය ගිනි සිරියා වලින් විදුලිය ජනනය කරන බලාගාර තියෙනවා. මහියංගනේ, ඇම්බලිපිටිය, ඊට පස්සේ ත්‍රිකුණාමලෙත් තියෙනවා. ඒ වගේ දැනට මෙගාවොට් මට මතක හැටියට මෙගාවොට් 30ක ප්‍රමාණයක් විදුලිය ජනනය කරනවා ගිනි සිරියා සහ අනිකුත් ගිනි සිරියා විතරක් නෙමෙයි ඇත්තටම ඒකට අමතරව අනිකුත් ඒවට අපි කියනවා දර වලින් ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් කිව්වොත් එහෙම ඩෙන්ඩ්‍රෝ ඒවා පාවිච්චි කරලා අද විදුලිය නිෂ්පාදනය කරනවා මෙගාවොට් ඔක්කොම ගත්තොත් මෙගාවොට් 40ක් විතර අද වෙනකොට ජනනය කරනවා ඔය
පිනිසීර ඇතුළුව අනිත් දහනය වන දර වගේ දේවල් පාවිච්චි කරනවා. ඒ කියන්නේ දැන් මේක වගා කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් එයාට අමතර ආදායමක් ලබන්න හොඳ තැනක්. දැනටමත් ඒක දෙනවා. ඇත්තටම ඒ අදාළ මේවා මේ පෞද්ගලික දේවල්, ඒ පෞද්ගලික සමාගම්, ඒ පෞද්ගලික සමාගම් දැනටමත් ඒක ගන්නවා. අපේ පැත්තෙන් අපි ඒකට අවසර දෙනවා. කවුරු හරි ආවොත් එහෙම පෙන්නුවොත් එහෙම මේක කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ සක්ෂතා අධ්‍යයන වාර්තාව දුන්නොත් අපි ඒක බලලා අපි ඒක කරනවා. ඊට අමතරව අපි ඔය එක්සත් ජාතීන්ගේ ඒ අදාළ මේ කොටසත් එක්කත් අපි එකතු වෙලා මේක කරනවා. හොඳයි. දැන් ඔබතුමා සඳහන් කරමින් හිටියේ මේ කියන අවශ්‍යතාවය සපුරා ගන්නට පුනර්ජනනීය බල ශක්තියේ තියෙන හැකියාව සහ ක්‍රමවේදය පිළිබඳව. දැන් මෙගාවොට් 20000ක අවශ්‍යතාවයක් හඳුනාගත්තා කියන කාරණේ ඔබතුමා සඳහන් කළා. නෑ මේ මම මොකද දැන් අර ඉදිරියේදී ඔය කියන විදුලි බල ගිගාවොට් අවර්ස් ඒ කියන්නේ ඒක එනර්ජි එක. ඒක අපි පටලවා ගන්න මට සමා වෙන්න ඕන මොකද මට ඔය ගිගාවොට් නෑ කවුරු හරි අහන් හිටියොත් එහෙම බලයි මොනවද මේ කතා කරන්නේ. ඒක මම කිව්වේ අපි බල ශක්තිය සහ අපිට එකවර අවශ්‍ය කරන ප්‍රමාණය අවශ්‍යයි. ඒ කියන්නේ දැන් රාත්‍රියට අපි ළඟ සූදානම් වෙලා තියෙන්න ඕන මේ විදුලි බල මෙන්න මෙච්චර ඉල්ලුමක් එනවා. ඒ කියන්නේ මෙගාවොට් දැන් අපි 2000 තියෙන 4500ක් විතර ඕන වෙනවා. ඒ කියන්නේ මේ පුරෝකතනයන්. මේ පුරෝකතනයන් ගත්තොත් රාත්‍රී හරි ඒක දවල් කාලට හරි මැක්සිමම් ඒ කියන්නේ මේ වැඩිම මෙගාවොට් 4500ක් ඕන. ඒ කියන්නේ ඒ වෙලාවට ඒ කියන්නේ බලාගාර සූදානම් වෙලා තියෙන්න ඕන 4500ක්. ඒ බලන්නේ එක මොහොතකට. නමුත් පුරාවට ගත්තොත් එහෙම ඒ කියන්නේ දවස පුරාවට ගත්තොත් ඒ වගේම අවුරුද්ද පුරාවට ගත්තොත් ඒක අපි භාවිත කරන ඒකක වෙනස්. ඒ කියන්නේ ඒකයි මම අවර්ස් කියලා කිව්වේ. ඒ කියන්නේ පැය ගාන ගත්තාම තමයි මේ බල ශක්තිය එන්නේ. අපි කොච්චරක් පාවිච්චි කරාද කියන එක. ඒ බල ශක්තිය පාවිච්චි කරන් පස්සේ තමයි අපිට ගණනය කරන්න පුළුවන් වෙන්නේ. දුරකථන නැවතුම් බොහොමයක් ලැබෙනවා සභාපතිතුමා. ජනතාව බොහොම කැමතියි මේ විෂයට. මොකද රටේ මිනිසුන්ට ඕන අඛණ්ඩ විදුලි සැපයීමක් සහ මේ විදුලි සැපයීම තුළ සමහර විට තමුන්ට යම් ආදායමක් ලබා ගන්නා ක්‍රමවේදයක්. මේ නිසා අපි ඔවුන්ට වැඩි ඉඩකඩකුත් ලබා දෙමු. මොකද සුනිත්‍ය බල ශක්තිය අධිකාරිය සභාපතිතුමා තමයි මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ, නිර්ණය කරන්නේ, නිර්ණායකයන් නිර්මාණය කරන තැන ප්‍රධානියා. අපි ඔබට අවස්ථාව දෙන්නම්. දුරකථනයේ රැඳින්න ඔබට මේ අවස්ථාව. ආයිබෝවන්. ආයිබෝවන්. කවුද කොහෙන්ද කියලා අපිට කියන්නකෝ. මම මාතරින් මගේ ගැටලුව වෙන්නේ දැන් දැනට සූර්ය බල ශක්තිය මේ වහල මත ඉදි කරන මේ මගින් අපේට විදුලිය මේ විදුලි බල මණ්ඩලයෙන් සම්බන්ධ කරන්න එහෙම බැරි කමක් තියෙයි කියලා ඉංජිනේරු මහත්මයාට කියනවා. ඒ මොකද කියලා දැනගන්නත් උන මේ අනිත් එක මේ වැඩි මේ විදුලි බල ශක්තිය කියන්නේ හැම ගෙදරකම සාමාන්‍ය කම්පියුටර් තියෙනවා. ඒවට AC රූම් හදලා තියෙනවා. ඒ වගේ මේ බැටරි චාර්ජ් කරනවා ගොඩක් ඒවත් බලපානව නේද? හොඳයි. ඒ විදුලි පරිභෝජනය පිළිබඳව ගැටලුවක් ආවා. තවත් දුරකථන මතුමක් තියෙනවා සභාපතිතුමනි. ඔබතුමා කොහෙන්ද කවුද කියලා කියන්න. අයිබෝවන්. අයිබෝවන්. මම රෝහණ වන්ගපුර නුගේගොඩින් කතා කරන්නේ. ඔව් රෝහණ මහත්මයා කියන්න. මහත්මයා හරිම කනගාටුයි. හැමදාම අපි කරන්නේ කතා කරන එක විතරයි. වචන විතරයි. අද වෙනකොට රට අගාධයට පත් වෙලා ඉවරයි. මේක නෙවෙයි වියුත්ත. වියුත්ත ඔය බැංකුවල වහලවල් වලට ගහන්න. ඒගොල්ලන්ට මේක දරා ගන්න පුළුවන්. ඊට පස්සේ තව රජයේ ලොකු ආයතන තියෙනවා සහ පුද්ගලික ආයතන තියෙනවා. රෙදිපිලි විකුණන මහා පරිමාණයේ ආයතන තියෙනවා. ඒවට ඔය වහලවල් වලට මේවා නියම කරන්න. නැත්නම් ආයෝජකයෝ ඉන්න ඕනේ තරම් පිටරටකින් ආයෝජකයෙක් අරගෙන එයාට ලාභයෙන් කොටසකුත් දීලා අපේ විදුලි බලය ඒ අයට පරිභෝජනය කරන්නත් හැකියාව වෙන අයුරින් මේ වැඩසටහන් කතා කිරීමෙන් නෙවෙයි වෙන්න ඕනේ, ප්‍රායෝගික වෙන්න ඕනේ. හැමදාම අපි කලේ කතා කරපු එක. කතා කරලා අන්තිමට අපිට නැති වෙච්ච එකනේ උනේ. නීතියක් කියන එකක් කොහෙවත් නැහැ. විදුලි බලය මොනවාද? අධිකාරියෙන් කියනවා ඉංජිනේරුවෝ පාස් කරන්න නැහැලු. ඉංජිනේරුවෝ ගාවට ගියාම කියනවා දේශපාලන අධිකාරිය පාස් කරන්න නැහැලු. මේක කොහෙන් හරි වෙන්න ඕනේ. කතා කරලා වැඩක් නැහැ. හොඳයි. බොහොම ස්තුතියි රෝහණ මහත්මයා. අපි ඔබතුමන්ටත් උත්තරයක් දෙනවා. ඊට පෙර ආතු අපි මාතර අපේ අසන්න අයසු ප්‍රශ්නය මම හිතන්නේ මුල්ම ප්‍රශ්නය බොහොම මේ සාමාන්‍ය ප්‍රශ්නයක් ඕක. සූර්ය බලය ඒ පැනල සවි කළාට ජාතික පද්ධතියට දෙන්න ගියාම ලංවීමෙන් සඳහන් කරනවා අපිට ලං වෙන්න බෑ කියලා. මම අර ඒක ඉස්සෙල්ලා කිව්වේ ලංවීමට ඇයි සූර්ය බලයට ලං වෙන්න බැරි කියලා.
දැන් මෙහෙම ප්‍රශ්න රටේ ජනතාවට තියෙනවා සභාපතිතුමනි. කොතනද මේ ප්‍රතිපත්තිමේ ගැටලුව තියෙන්නේ? නැත්නම් මේක තාක්ෂණික ගැටලුවක්ද ඉංජිනේරු ගැටලුවක්ද? මං හිතන්නේ පොදුවේ ගත්තොත් එහෙම විදුලි මණ්ඩලයත් එකඟ වෙලා තියෙනවා විදුලි බල ශක්තිය මේ පුනර්ජනනීය බල ශක්තිය ගන්න ඕන කියන එක. ඕකෙදී ඔය වගේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. මොකද අපි දන්නවා ඕනම ආයතනයක සමහර නිලධාරීන් හිතන විදිය වෙනස්. නමුත් ඒක එළියට එන්නේ නැහැ. නමුත් ඒක එළියට යන්නේ මේ වගේ ඔය දැන් ඔය කතා කරපු මහත්මයෙක්ගේ වගේ තමයි යන්නේ. ඇත්තටම මේගොල්ලන්ට එහෙම කියන්න බෑ මට මේක හින්දා මේක දෙන්න බෑ කියන එක. ඇත්තටම මම පෞද්ගලිකවම අද උදේත් මට එහෙම ඊයේ ප්‍රශ්නයක් තිබ්බා. මම මේක නම කියන්නේ නැහැ කොතනද කියලා. එතන මේක කියන්නේ එහෙම ප්‍රශ්නයක් තියෙනවනේ. ඔව් තියෙනවා. නැත්තේ නෑ. ඉතින් මම කතා කළා මම එපාර ඒ අදාළ නැත්නම් නියෝජ්‍ය මේ සාමාන්‍යධිකාරීතුමියට කතා කරලා කිව්වා මේක මෙහෙම බෑ මේක කරන්න ඕන එහෙම කියලා කිව්වා. මෙතුමිය එකඟ වුණා. අපි ඒක ලබන සුමානට කරලා දෙන්නම් කියලා. ඉතින් ඇත්තටම මම මේ ප්‍රශ්නේ මොකක්ද කියලා බලන්නේ. මම කැමතියි තියෙන මොකක් හරි තියෙනවනම් අපිට දැනුම් දෙන්න. අපි මතක් කරමු කොහොමද මේ ප්‍රශ්න ඔබතුමාලට දැනුවත් කරන්නේ කියන කාරණා. විස්තරත් එක්ක අපිට දැනුම් දෙන්න. එතකොට අපි පෞද්ගලිකව මැදිහත් වෙනවා. මොකද ඇත්තටම අපි මේ වගේ කවුරු හරි එකට සූදානම් අපි හරි කැමතියි. මොකද මම හරි කැමතියි. අර මම කිව්වනේ අපි ළඟ දැනට සෝලා එහෙම නැත්නම් සූර්ය බල ශක්ති 590ක් තියෙනවා කියලා. මම කැමතියි මේක හෙට කවුරු හරි තව 10ක් කනෙක් කරලා 600ක් කරනවා නම්. ඉතින් ඒ තියෙන උත්සාහයින්ද මම කැමති එකට උදව් කරන්න. ඒකින්ද කිසිම කතාවක් නැහැ. ඒක අපිට දැනුම් දෙන්න. අපි ඒක සම්බන්ධව මැදිහත් වෙන්නම්. එහෙම තියෙනවා නම් අපි අදාළ විදුලි මණ්ඩලයේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඒකත් ඒ අයට කතා කරලා අපි ඒක කරන්න. අපි දැනටමත් අපි එහෙම කරලා තියෙනවා. ඒකින්ද ඒකේ ප්‍රශ්නයක් නැහැ. දෙවැනි එක තමයි එතුමා කිව්වා බල ශක්ති පාවිච්චිය කියන එක. මට පරිභෝජනයේදී තියෙන පරිභෝජනයේදී මට වගේ කම්පියුටර් එකම AC එකක් මං හිතන්නේ එහෙම අවශ්‍යතාවයක් නැහැ. මේ කම්පියුටර් පාවිච්චි කරනකොට AC එකක් ඕනවා කියන එකට අර ඉස්සරම තිබ්බා. දැන් එහෙම අවශ්‍යතාවයක් නැහැ. මම දන්නේ ඇයි එහෙම හිතන්නේ කියන එක. එයා කන්ඩිෂනර් පාවිච්චි කරන තමයි වායු සමීකරණය පාවිච්චි කරන කෙනා ඊටාම අධික මුදලක් වැය වෙනවා. ඉතින් මම මුලින්ම කතා කරා අපි පාවිච්චි කරන බල ශක්තිය අර පිරිමැස්මෙන් පාවිච්චි කරන්න ඕන. මොකද අවසානයේදී අපි බල ශක්තිය පාවිච්චි කරන්න අපි දන්නවා අපි මීටරේ එහෙම නැත්නම් විදුලි මීටරේ දුවනවා. එතකොට ඒක නවතින්න නම් මීටරෙන් ඉන්නේ. මීටරේ වැඩ කරනවා. ඉතින් අපි බල ශක්තිය අඩු කරන්න ඕන. අපි මේ සම්බන්ධව අපි දැනටමත් දැනුම් දීලා තියෙනවා. මම හිතන්නේ එතුමාගේ ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට ඒක දැනුම් දෙන්න අපි අවසානයේ සඳහන් කරමු. අහන් ඉන්න. අවසානයේ අපි සඳහන් කරන්නම් ඔබට කොහොමද සුනිත්‍ය බල ශක්තිය අධිකාරිය සම්බන්ධ කරගන්න පුළුවන් කියලා. සභාපතිතුමා තව දුරකථන නැමතුමක් තියෙනවා. ඊට පස්සේ අපි නුගේගොඩ රෝහණ මහත්මයාට උත්තරයක් දෙමු. දුරකථනයේ රැඳින්න ඔබට අවස්ථාව ඔබ කොහෙන්ද කියලා අපිට කියන්න. නම සඳහන් කරන්න. අයිබෝවන්. ආයිබෝවන් මම උදාර මං කොට්ටාවෙන් කතා කරන්නේ. ඔව් උදාර කියන්න. දැන් එතුමා බලශක්ති අධිකාරියක සභාපතිතුමා නිසා මට මේ ප්‍රශ්නේ අහන්න සුදුසුම පුද්ගලයා. මට පැහැදිලිව මේ රටට මේ අරියට කියන්න දැන් ලොරොච්චෝලේ බලාගාරේ හැදුනදා ඉඳලා ටික දවසක ඉඳලා ඒක කැඩෙනවා. ඒකට හේතු 1000ක් තියෙනවා. එක්ක අර ප්‍රශ්නේ මේ ප්‍රශ්නේ කියනවා. ඒක හැදුවේ දැන් ජල විදුලියෙන් දුවන්න බැරි නිසා විදුලිය මදි නිසා. එතකොට මෙතන ප්‍රශ්නේ උනේ මොකන්ද? මේක හරියට මොකද එකේ පත්තරවල දැම්මම එකක් කියනවා. ඊට පස්සේ ටර්බයින් වල ප්‍රශ්නයක් කියනවා. චාකෝල් වල ප්‍රශ්නයක් කියනවා. එක එක කතන්දර කියනවා. දැන් ඔබතුමා ඉංජිනේරුවෙක්. ඔබතුමා පැහැදිලිව රටට කියන්න මේක ඇත්ත ප්‍රශ්නේ මොකද්ද? මෙතන අපි දන්නවා මහින්ද රාජපක්ෂගේ ඩොලර් ගනුදෙනුවක් වුණා. එතනින් වංචාවක් වුණා. ඊට පස්සේ ඒ වගේම ප්‍රශ්න ගන්නවා වුණා. ඔබතුමා කෙලින් අපිට කියන්න මේක ඇත්ත ප්‍රශ්නේ මොකද? ඇයි මේක හැමදාම කැඩෙන්නේ? හොඳයි. අපි බලමු එතුමාට ඒකට උත්තර දෙන්න පුළුවන්ද කියලා. අපි ඊට පෙර අතුවර නුගේගොඩ රෝහණ මහත්මයාට උත්තරයක් දෙමු. දැන් එතුමන් සඳහන් කළේ මේ කතා කරනවා විතරයි කතා කරලා වැඩක් නැහැ කියලා. හැබැයි ඉතින් රෝහණ මහත්මයා එකක් කියන්න ඕන. ගුවන් විදුලියේ විදිහට අපිට පුළුවන්කම තියෙන්නේ මේ පිළිබඳව රටට කියන්න විතරයි. දැන් ඒ පිළිබඳව ප්‍රතිපත්ති තීන්දුව තීරණ ගන්න ඕන ආයතන වෙනම තියෙනවා. දැන් අද දවසේ අපි සුනිත්‍ය බල ශක්තිය අධිකාරියේ සභාපතිතුමන් ගෙන්නගෙන කතා කරන්නේ වෙන කිසිවක් නිසා නෙවෙයි. මේ කාලය මේ පැය කොහොම හරි කතා කරලා ඉවර කරන්න ඕනයි කියලා හිතාගෙන නෙවෙයි. එතුමගෙන් රටට යම් පණිවිඩයක් දෙන්න ඕන. කොහොමද සුනිත්‍ය බල ශක්තිය අධිකාරිය පුනර්ජනනීය බල ශක්තියට මොනවද කරන්නේ කියලා. කොහොම වුණත් එතුමන් අහපු ප්‍රශ්නට උත්තරයක් දෙමු අපි.
ඇතරම මේ ආයෝජන කරනවා නම් කොහොමද ඔබතුමාලා සහාය දෙන්නේ? ඒක තමයි මම මේ කිව්වේ. ඒක වචනවල විතරක් සීමා නොවිලා දැන් මම මේ කිව්වේ මේ පෙරේදා අපි ගරු ජනාධිපතිතුමත් එක්කත් තිබ්බා. ජනාධිපතිතුමත් කිව්වේ මේක පුළුවන් තරම් ඉක්මනට කරන්න කියන එක. බාධක තියෙනවා නම් ඒ ටික අයින් කරගෙන යන්න කියලා. අපේ ගරු ඇමතුමා කංචන විජේසේකර ඇමතුමා කිව්වේ මේක ඉමීඩියට්ලි කරන්න. මම හිතන ලබන සුමානේ ලබන මාසේ වෙන මම හිතන සැමෝටම දැනගන්න පුළුවන් වෙයි. මොකද්ද ඒ මම දැන් කියන්න කැමති නෑ. ඒ වගේ ඉතිය විශාල වචනවලට විතරක් සීමා නොවී කොහොමද මේක කරන්න කියන එක. මොකද අපි දන්නවා මේ ප්‍රශ්නේ මග අරගන්න ඕන. මොකද අපි නිශ්ශබ්දව හිටියොත් මේ අපි මේ කතා කරන දැන් අපි කියන බලශක්ති අර්බුදය මම හිතන්නේ ශාන්ත පටන් ගන්න ඕටම බලශක්ති අර්බුදය ගැන අර්බුදයක් දන්නවනම් අපි ඒකට විසඳුමක් දන්නවනම් නොකර සිටීම බරපතල වැරද්දක්. ඒක මම හැමදාම කියනවා හැමතැනම කියනවා ඒක නොකළ යුතුයි. ඉතින් අර එතුමා කතා කරා මේ වහලවල්වල මම ඒකයි කියන්නේ ගියේ මම හිතන්නේ ජූනි 1 වෙනිදා වෙනකොට අපි මේ සම්බන්ධව නව ක්‍රියාමාර්ගයක් ගන්නවා. ඕනම ආයෝජකයෙකුට කරන්න පුළුවන් අර කිව්වා වගේ ඇවිල්ලා අපි ඒක නිදහසේ අපි දෙන්නේ. මේක ඉතින් මම දන්නේ මම මේ කියන වචන සුන්දරද නැද්ද කියන එක කමන්නේ සුන්දර වචන වලින් මිනිස්සුරවටනට වැඩිය අසුන්දර කතාන්දර වලින් ඇත්ත කියන එක හොඳයි කියලා අපි හිතනවා. අනිවාර්යයෙන්ම විදුලි බල මණ්ඩලය ඊටාත්ම දරුණු මුල්‍ය අර්බුදයක ඉන්නේ. ඉතින් ඒකට සහනයක් දෙන්න සහ මේ බලශක්ති නිපදවීමට යන වියදමත් එක්ක තමයි අර්බුදය නිර්මාණය වෙලා තියෙන. තවත් අර්බුද ඇති මම ඒව ගැන කතා කරන්නේ. මම මේ කතා කරේ බලශක්තිය නිෂ්පාදනය කිරීම සඳහා යන වියදම. මොකද අද වෙනකොට අපි පාවිච්චි කරනවා ඩීසල් විදුලිය. ඩීසල් අපි හැමෝම දන්නවා ඩීසල් ලීටර එක ගාන රුපියල් 400යි. එතකොට ඒ රුපියල් 400කින් අපිට නිෂ්පාදනය කරන්න පුළුවන් වෙන්නේ කිලෝටව 4යි. එතකොට ගත්තොත් එහෙම බොහොම දරුණුයි. 1 කිලෝවට අවරේ ගාන රුපියල් 100යි. එතකොට අපිට මේ සහනයක් යම්කිසි හම්බ වෙන්නේ ඔය අපි මේ අද පාවිච්චි කරන පුනර්ජනනීය බලශක්තියනොත් සහ අපි ළඟ තියෙන මහා පරිමාණයේ ජල වලින්. මොකද ඒවට අපි දැන් නිම වෙලා මුදල් ගෙවලා ඉවර හින්දා නමුත් එතන තියෙන්නේ පවත්වා ගැනීම සහ ඒ යන මුදල්. එතනත් යම්කිසි ප්‍රමාණයක් වෙනවා. ඒතකොට ඒකත් පෙරදරි කරගෙන තමයි අපි මේ ව්‍යාපෘතිය පටන් ගන්නේ. මම හිතන්නේ ඒක මම කියනකට වැඩිය ගරු ඇමතුමා මේක ඉතා ඉක්මනින් ප්‍රසිද්ධ කරයි. මේක කොහොමද අපි ඉදිරියේදී ක්‍රියාත්මක කරවන්නේ කියලා. ඒ කියන්නේ අනාගතයේ මේ වහලවල් මත සූර්ය පැනල කොයි ක්‍රමවේදයන් සහ කොයි විදියටද කියන එක. සභාපතිතුමනි දැන් මේ වගේ වැඩසටහන් බොහොමයක් අපි කාලයක් තිස්සේ අහලා තියෙනවා. ඒක කාලවල එක ප්‍රතිපත්ති තීන්දුව තීරණය වෙනවා සංකල්ප වෙනවා. අවාසනාවට සත්‍ය කතාවක් වගේ හැමදාම මේ කතාන්දර පමණක් වෙලා තියෙනවා. ක්‍රියාත්මක වූ වැඩසටහන් බොහොම අතලොස්සයි. මේ කියන වැඩසටහනට එහෙම නෑ මම ඒක පැහැදිලිවම කිව්වනේ. මේක අනිවාර්යෙන් වෙනවා. ලබන සුමානනකොට මේක ජූනි 1 වෙනිදා කියලා තමයි මට මතක හිටියේ එතුමා කිව්වේ. එතුමා මේක ප්‍රකාශ කරා. ඉතින් මම කරනවට වැඩිය හොඳයි. මොකද ඒක අනිවාර්යෙන් අපි හැමෝම කැමති අපිට විය යුතු සහ අනිවාර්යෙන් මම කිව්වා වගේ ඊළඟ වර්ෂයේදීත් අපි දන්නවා ජනවාරි මාසේ බලශක්ති අර්බුදයක් එනවා. මොකද අපිට බලශක්ති මදි. මොකද අපේ තියෙන ඩ්‍රයි සීසන් එක. එහෙම නැත්නම් වියලි කාලගුණය උදා වෙනවා ජනවාරි මාසේ ඉඳන් වැස්ස නවතිනවා. ඒ වෙනකොට අපිට තියෙන්නේ ඉරේලිය විතරයි. අපේ තියෙන වතුර ප්‍රමාණය අපි රඳව ගන්න ඕන, පරිස්සමින් පාවිච්චි කරන්න ඕන. ඒ පාවිච්චි කිරීමට එකම විසඳුම සූර්ය බලශක්තිය. මොකද ඒ වෙනකොට සුළං වලිනුත් නිෂ්පාදනය කරන බලශක්තිය අඩු වෙන හින්දා අපි මේක අනිවාර්යයෙන්ම ඉදිරියට ගෙන ආ යුතුයි. දැන් අර ඔබතුමන් එක් තැනක සඳහන් කළා සභාපතිතුමනි විශේෂයෙන්ම මේ මුහුදු කලාපේ. අර තුන්වෙනි ප්‍රශ්නය. තුන්වෙනි ප්‍රශ්නේ. සමාවෙන්න ඔබතුමාට මතකයි ඒකනේ. මට අමතක වුණාට. ඔව් කොට්ටාවෙන් උදාරහපු ප්‍රශ්නේ. නොරොච්චෝලේ බලාගාරය පිළිබඳව. ඔබතුමා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සභාපතිවරයා. නෑ ඉතින් මම ප්‍රශ්න තුන මට තේරෙනවා. ඒ කියන්නේ ජනතාවගේ ප්‍රශ්න තියෙන එක. ඇත්තටම ඔය සුළං සහ සූර්ය බලය ගත්තොත් එහෙම ඒකේ කැරකෙන දේවල් හරි අඩුයි. ඒ කියන්නේ සූර්ය බලය ගත්තොත් එහෙම කැරකෙන්න තියෙන ප්‍රමාණය මං හිතන්නේ ගෙවල් වල තියෙනව කැරකෙන්නේ නෑ. ওই මහා පරිමාණයේ තියෙන එක නම් ටිකක් කැරකෙනවා. ඒ කියන්නේ අපි එකට කියනවා ඒ තියෙන මේ පද්ධතිය කැරකෙන්න හදලා තියෙන උපරිම බලශක්තිය ගන්න ඕනේ හින්දා. සුළං ගත්තොත් එහෙම ඒකෙත් කැරකෙන්නේ එක අපි කියනවා එක මේ ෂාෆ්ට් එකක් විතරයි කැරකෙන්නේ. ඒකත් එච්චරම දරුණු නෑ. නමුත් නොරොච්චෝලි වගේ ගත්තොත් එහෙම ඒක සංකීර්ණ පද්ධතියක්. මොකද නොරොච්චෝලි අපි හැමෝම දන්නවා ඒක දුවන්නේ ගල් අඟුරු වලින්.
එතන ගල් අඟුරු පුච්චලා ඊට පස්සේ ගල් අඟුරු වලින් ගන්න බලශක්තිය අපි යවනවා මේ හුමාලය උත්පාදනය කරන්න. ඊට පස්සේ හුමාලයෙන් තමයි අපි මේ ටර්බයින් එක කරකවන්නේ. එතකොට මම මේ කිව්වට මේක ඉතා සංකීර්ණ දෙයක්. එතකොට ඒකෙදි අර එතුමා කිව්වා වගේ මම මේ කිව්වලා එක වෙලාවක තෙල් නලය පුපුරන්න පුළුවන්. එහෙම නැත්නම් කියන්නේ පාවිච්චි කරන මේකට ලුබ්‍රිකේෂන්. එහෙම නැත්නම් මේක ලිහිසි තෙල් ඕන වෙනවා. ඊට පස්සේ මේ එන්ජින් එක මේව රත් වීමට අපිට වතුර අවශ්‍ය වෙනවා. කූලින් සිස්ටම් එකක් අවශ්‍ය වෙනවා. එතකොට සමහරවිට කවුරුට කියන්න පුළුවන් අද කූලින් සිස්ටම් එක වැඩ කරන්නේ නැහැ. ඒකින්ද ටර්බයින් එක ට්‍රිප් වුණා වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ වගේ පොඩි එක්කෝ එයා ලීක් එකක් එහෙම නැත්නම් හුලං වල ලීක් එකක් හින්දා ඒ ටර්බයින් එක ට්‍රිප් වෙන්න පුළුවන්. ඊට අමතරව විදුලියනුත් ඒක ට්‍රිප් වෙන්න පුළුවන්. මේ ජනනය කරන විදුලිය සමහරට අදාළ විදුලි මේ පරිපතේ තියෙන දෝෂයක් හින්දා ට්‍රිප් වෙන්න පුළුවන්. ඒකින්ද නොඑක් හේතු තියෙනවා. ඉතින් මේක ඉතින් අර කිව්වාගේ එහෙම නොවෙන්න පුළුවන්. මම හිතනවා ඔබතුමා කරුණු සඳහන් කරා. මම ඒකට මොකද කරුණු නැතුව මට කියන්න බෑ. මම දන්න කරුණු විතරයි කියන්න පුළුවන්. එහෙම නොවෙන්නත් ගොඩාක් වෙලාවට ඉඩ ඇති. මොකද මේ වගේ එකක් අද වෙනකොට තිබිච්ච හින්දානේ අපිට මෙගෝඩ් 900 කරි හම්බ වෙන්නේ. ඒකින්ද අපි ඒ ගැන සතුටු වෙන්න ඕනේ. එහෙම නැතුණා නම් අපි තවත් ඩීසල් තමයි පුච්චන්න වෙන්නේ. ඒක ගල් අඟුරු වලටත් වඩා අධිකයි. ඕක තමයි ඒ කාරණාව සම්බන්ධයෙන් අපට දෙන්නට තියෙන පිළිතුර. සභාපතිතුමන් කියන විදිහට දැන් මං අහන්නට ගියේ ඔබතුමන්ගේ අර සැලැස්ම තුල පැහැදිලි කිරීමක් කළා සභාපතිතුමනි. අපේ මුහුදු පද්ධතිය තුලත් නැත්නම් අපේ සාගර කලාපය තුලත් විශාල පුනර්ජනනීය බලශක්ති ප්‍රමාණයක් තියෙනවා කියන කාරණාව. දැන් මේ කියන කාරණාවන් දැවැන්ත ආයෝජනනේ මේ ආයෝජන සිදු කරන්නට මෙරට ඉන්න ආයෝජකයෙකුට බැරි වෙන්නට පුළුවන්. බොහෝ තැන්වල අප දන්නවා ලෝකේ හැමතැනම සිද්ධ වෙන්නේ. එවැනි ආයෝජකින් සොයාගෙන ඔවුන්ට ඒ ආයෝජන අවස්ථා ලබා දෙනවා කියන එක. දැන් මේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් තිබිලා වැඩක් නැහැ. ප්‍රයෝජනෙට ගන්නට ඕන. රටේ පරිභෝජනයට ඒවා යෙදවෙන්නට ඕන. මේ සඳහා ආයෝජකයන් සොයන්නට ඔබතුමන්ලා උත්සාහ කරලා තියෙනවා. අනිවාර්යෙන් හොඳ ප්‍රශ්නයක්. ඒකයි මම කිව්වේ අපි කතාවට විතර සීමා වුණේ නැහැ කියන එක මම මේ කියන්න ගියේ. ගිය අවුරුද්ද නොවැම්බර් මාසයේ අපි මේකට කතා කරා අභිප්‍රායන්. නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කිව්වොත් expression of interest. අභිප්‍රායන් කතා කරාම මේකට අපිට හම්බ වුණා 500කට වැඩි දේශීය සහ විදේශීය ආයෝජකයන් පෙන්නවා මට පුළුවන් මේවා කරන්න කියන එක. එතකොට ඒකෙදි අපි දැන් තෝරගෙන තියෙන්නේ. ඉතින් ආයෝජකයෝ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. මෙතන තියෙන්නේ ප්‍රධාන වශයෙන් තමයි අපේ තියෙන විදුලි බල පද්ධතිය සූදානම් වෙන්න ඕන. සූදානම් කරන්න ඕන. ඒකින්ද ඒකට අවශ්‍ය කරන අපි දැන්ටමත් කරගෙන යනවා. ඒක දැන්ට කරලා ඉවරයි ඇත්තටම. ඒකත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා. මම නිකන් කෙටියෙන් සඳහන් කරොත් මේ තියෙන මෙගාවොට් 11000 ඒ කියන්නේ 9000න් අපි බලාපොරොත්තු වෙනවා අර මේ පාවෙන ජලාශවල මෙගාවොට් 9000ක් හදන්න. සුළං වලින් පොළොව මත ඒ කියන්නේ රට ඇතුලේ මෙගාවොට් 1700ක් විතර සහ එතනින් එහාට මෙගාවොට් 2000ක් විතර. අනිත් ඒවත් ඔය වහල මත තියෙනවා මෙගාවොට් 3000ක ඔක්කොම එකතුව 3000ක් විතර ගන්න පුළුවන්. ඊට අමතරව අපි ඉදිරියට යනවා. අපිට අවස්ථාවක් මේ සිංගප්පූරුවට අපේ තියෙන බලශක්තිය දෙන්න අපි ඒකත් කතා කරනවා. ඊට අමතරව අපි දැන්ටමත් කතා කරනවා ඉන්දියාවත් එක්ක අපේ පද්ධතිය සම්බන්ධ කරන්න. එතකොට අපිට පුළුවන් වෙනවා අපිට හරිම ලේසියෙන් අපි ළඟ තියෙන බලශක්තිය විකුණන්න. ඉන්දියාවට තරක් නෙමෙයි. අපි ඒක ඉන්දියාවට සම්බන්ධ වුණා කියන්නේ අපි ගොඩක් වෙලාවට මුළු ආසියාවටම සම්බන්ධ වෙනවා. මොකද ඉන්දියාවත් එක්ක අනිත් ආසියා රටවල් සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට අනාගතයේදී අපිට පුළුවන් වෙයි කිසිම මේකක් නැතුව අපිට විදුලිය අපි එකට කියනවා මේ අලෙවි භාණ්ඩයක් කරගෙන අලෙවි කරන්න පුළුවන්. දැන් ඔය කාරණා ඔහම කියනකොට කෙනෙකුට එකපාරටම හිතෙන්න පුළුවන්. ඉන්දියාව එක්ක සම්බන්ධ වුණ ගමන් ඒ කියන්නේ ඉන්දියාවෙන් විදුලිය මිලදී ගන්න දොය හදන්න කියලා. ඉන්දියාවේ මිලදී ගන්නෑ. අපි දෙන්නේ මොකද අපි දැන් කිව්වනේ අපි මේවා කරලානේ අපි ඒක කරන්නේ. මම කිව්වනේ ඇයි අපි ඉන්දියාවෙන් ගන්නෙ? අපිට බලශක්ති මෙච්චර තියෙද්දි මම හිතන බුදුම හොඳ වචනයක් කිව්වා. ඔකට බුදුමම කියන්නේ ඒකට. මෙච්චර බලශක්ති ප්‍රමාණය නැතිදී අපි මොකට තවත් කාගෙන් ගන්න? ඔව් දැන් පැහැදිලිවම ඔය කතන්දරේ ඔබතුමා කියන්නේ මේ අපි රත්තරන් කන්දක් උඩ නැත්නම් නිදානයක් උඩ ඉඳගෙන මේ සියල්ල මේ මොකක්ද මේ වචනේ හොඳ නෑ. නිදානයක් උඩ ඉඳගෙන අපි බලාගෙන ඉන්නවා. මොනවත් නැති මිනිස්සු විදියට. දැන් ඇයි එහෙම වෙලා තියෙන්නේ? ඇයි එහෙම වෙන්න ඕනද අපි? ඔව් ඇත්තටම අපි ඉස්සෙල්ලාම අපේ තියෙන මේ මොනවද ඒවට කියන්නේ මේ
ඇටිටියුඩ්ස් ආකල්ප අපි ඉස්සෙල්ලාම වෙනස් කරගන්න ඕන. මේකේ අපි අර මම කිව්වේ අර ඇමරිකන් ජනාධිපති කිව්වහම අපි ඇඟිල්ල හඳ පෙන්නුවාම හඳ දිහා බලනවා මිසක් ඇඟිල්ල කාගේද කවුද කියනද කොටද දිගද කියන එක බලන එක නෙමෙයි අපි කළ යුත්තේ. ඉතින් මං හිතන්නේ විදුලි මණ්ඩලයේ මං හිතන්නේ කීප දෙනෙක් අර අනිත් සියලුම විදුලි ඉංජිනේරු මං හිතන්නේ අද ලංකාවේ තියෙන ඉන්න හොඳම අය දෙකක් තියෙන මං හැමදාම කියන එකක් තමයි හොඳම අය තමයි විදුලි මණ්ඩලයට යන්නේ ඉංජිනේරු ගණිතමය පැත්තෙන් අනිත් පැත්තෙන් යන්නේ දොස්තරලා එක. එතකොට මේ තමයි ලංකාවේ ඉන්න අපි නිකන් මම අනිතර අගතියක් කරන්න නෙමෙයි මම මේ කියන්නේ මේ හොඳ ජනතාවක් ඉන්නේ. ඉතින් අපි මානව සම්පතක් අනිත් එක අපි ළඟ ඉන්න මානව සම්පත තියෙනවා අපිට ඕනලා හරව ගන්න පුළුවන්. ඉතින් අපි ඔක්කොම එක විදියට හිතලා අපේ තාක්ෂණික ප්‍රශ්න ඇති විසඳගන්න ලේසි. අන්න ඒක තමයි දැන් මේ මම අහන්න යන්නේ. දැන් ඔබතුමන් කිව්වේ මේක සූදානම් කරන්න ඕන කියලා. ඒ කියන්නේ මේ පුනර්ජනනීය බල ශක්තියෙන් ගන්න ශක්ති ප්‍රභවයන් ටික බල ශක්තිය අපේ ජාතික පද්ධතියට ගන්නට අමාරුද? අමාරුයි කියන්නේ මෙහෙම අපිට එක සැරේ කෙනෙක් ගිහිල්ලා මේ වයරක් ගිහිල්ලා කනෙක්ට් කරන්න බෑනේ. අපි හිතන්නේ එහෙමයි. එහෙම නෙමෙයි. ඒකට අපිට තියෙනවා තාක්ෂණික දේවල් තියෙනවා. ඒවා ඉතින් ඇත්තටම අපි ප්‍රසිද්ධිය කතා කරන්න ඕනේ නැහැ. ඒවා අපි තාක්ෂණීය දන්න අයත් එක්ක කතා කරලා කොහොමද අඩු වියදම් තාක්ෂණය පාවිච්චි කරන්නේ. ඒක අද ලෝකේ පාවිච්චි කරන අපිට අලුතෙන් මේ අර අපි සාමාන්‍යයෙන් කියනවානේ මේ ඉන්වෙන්ට් කරන්න. එහෙම නැත්නම් හොයාගෙන යන්න ඕනේ නැහැ. හොයපු දේවල් අද ලෝකේ පාවිච්චි කරන අපිට තියෙන ඒක ගෙනල්ලා මේ හයි කරගන්න හරි විදිහට හයි කර. නිකන්ුත් නෙමෙයි හරි විදිහට හයි කරන්න. ඒ කියන්නේ මේක කරන්න බැරි දෙයක් නෙමෙයි කළ හැකි දෙයක්. 2030 වන විට මට කියන්නේ 2030 වන විට ඔබේ අපේක්ෂාව මේක 2170ක් අනිවාර්යෙන් ගන්නත් මම මේක මම හිතන අවසානයේ කියලා හිතන හින්දා මම එක ඉල්ලීමක් කරන්න කැමතියි. පුළුවන් තරම් බල ශක්තිය ඉතුරු කරන්න. මොකද මේ වෙලාවේ අපි ලිපිනය සහ දුරකථන අංකය කියමු. කැමැත්තක් තියෙන සූර්ය බලය පුනර්ජනනීය බල ශක්තියට කැමැත්තක් තියෙන ඔබ කතා කරන්න සභාපතිතුමන්ට ලියන්න එතුමන්ට ඔබට ඇමතුමක් ලබා දේවි. විවෘතයි එතුමන් නිරන්තරයෙන්ම ජනතාවගේ අදහස් වලට. කොහොම සභාපතිතුමනි කතා කරනවා නම් අපේ වෙබ් අඩවියට ගිහිල්ලා අපි වෙබ් අඩවියේ ගියොත් අපිට ඒක යන්න පුළුවන් information.gov.energy.gov.lk ආපහුසරයක් කියමු info energy.gov.lk ඒකට යන්න පුළුවන්. ඒකෙන් ගිහිල්ලා අදාළ තමන්ගේ මේක එන්න පුළුවන්. අපේ වෙබ්සයිට් එක තියෙන්නේ www.energy.gov.lk. අපේ දුරකථන අංකය 0111 25 75 090 25 75 090. අනිත් එක 0111 25 75 114. ඉතින් මේ වයින් ඕන කෙනෙකුට මේක කනෙක්ට් වෙන්න පුළුවන්. අපිට එවන්න සහ අපේ ලිපිනය ශ්‍රී ලංකා සස්ටේනබල් එනර්ජි ඔතොරිටි එක නම්බර 72 ආනන්ද කුමාර ස්වාමී මාවත කොළඹ 7. ඔන්න ඔය අංකයට ඔබට පුළුවන් ඔය ලිපිනයට අදාළ විමසීම් කරන්න දුරකථන අංක වලට කතා කරන්න. හඳ දෙස බලමු, ඇඟිල්ල දෙස නොබලමු. මේ රට ගොඩ ගන්නට හැකියාව තියෙන්නේ ඔබට අපට මිසක් වෙන කාටවත් නෙමෙයි. වැටුණු තැනින් නැගිටින්නට දිරිය අරන් පෙරට එන්න කියන ඉල්ලීමත් කරගෙන අපි සූදානම් අද දවසේ කතා බහට නිමාව සනිටුහන් කරන්නට සභාපතිතුමනි බලාපොරොත්තු දහසක් හිතේ තියෙනවා. මේ බලාපොරොත්තු ටික ඔබතුමන්ට ඕන තරම් ලෝකේ ඉල්ලුමක් තියෙන කෙනෙක් මානව සම්පතක්. ඉතින් ඒ තියද්දි තමයි මේ රට තුල ඉඳගෙන මේ වැඩ කොටස කරන්න උත්සාහ කරන්නේ. ඒ සඳහා ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ජාතික ගුවන්විදුලිය අපි ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් අපි සමුගෙන යන්න සූදානම්. අද අපේ කණ්ඩායම තාක්ෂණික හැඩවැඩ වෙනදා වගේ ප්‍රභා වීරසූරිය රැඳී සිටි අපිත් එක්ක ජගත් නවරත්න සමාජ මාධ්‍ය මෙහෙයවමින් පවිත්‍රාකේශව නිනානායකර නිෂ්පාදනයෙන් TDK ජයන්ත සම්බන්ධීකරණයෙන් මම ශාන්ත රෝහණ රණවක අලුතෙන් හිතමු අලුතෙන් පටන් ගමු මේ රට ලස්සන කරමු ඔබ හැමට සුවදායි දිවියක් ජීවිතය ගැන ගැඹුරින් හිතන ඔබට ඔබ අවට පරිසරයේ පතුලටම කිඳා බසින ඔබ සොයන යථාර්ථය ඇතුල් පැත්ත ඇතුල් පැත්ත ජාතික ගුවන්විදුලි ප්‍රවෘත්ති හා කාලීන වැඩසටහන් අංශයේ ඉදිරිපත් කිරීමක්